Hallelujah. शुद्ध सबात से स्वामी नमस्कार नमस्कार कराते अब सुदान उन्वහන්සේ සින්නියම කලාව අපට අලුත්කම නැගෙන තැන අපට නැවුම්කම නැගෙන තැන අපේ ජීවිතවලට පන්නරයක් එකතු කරන අපේ ජීවිත පණ ගන්නන මේ අලංකාර උදාසන උන්වහන්සේගේ නාමය සොයන පිණිස අපි එනකා අපේ හදවත් අපේ ආත්ම අපේ ජීවිත සූදානම් කරගන්න. ස්වාමී දෙවියන් වහන්සේ මේ ශුද්ධ සබත් දවස ඔබ වහන්සේගේ නාමයට උස්වන අතර මේ මුළු දේව මෙහෙ වහන්සේගේ ශුද්ධ දාතට කැප කරන අතර මේ මුළු දේව මෙහෙ පුරාවට වහන්සේම ක්‍රියා කරන සේක්වා පටන්ගෙන මේ සිට අවසානයේ තෙක් ඔබ වහන්සේගේ හස්තයෙන් තබමින් ඔබ වහන්සේම අපටම අපව මෙහෙයුමින් ස්වාමිනී අද දවසේ වහන්සේව තව තවත් දැනගන්න තව තවත් වහන්සේ ළඟ වෙන්න වහන්සේ අපට අවකාශයෙන් දහස් කරන සේක්වා මේ මුළු දේව මෙහෙට විරුද්ධ ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය ඒ මුළුම අන්ධකාරයේ ක්‍රියාව පාද භූමියද මධ්‍ය අවකාශයේදී අවකාශයේද අපි නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බඳ තහනම් කරන අතර මම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ හස්තය අප කෙරෙහි වේවා ඔබ වහන්සේගේ ශුද්ධාත්මය අපට මඟ පෙන්වනසේ නමස්කාරයෙන් ඔබට ළඟ වෙන්න නමස්කාරයෙන් ඔබ දැක ගන්නට ඔබ වහන්සේ අපිට කරුණාව නිදහස් කරේවා මේ උතුම් නමස්කාරය ඔබ වහන්සේටමයි ඔබ වහන්සේ නිසාමයි ඔබ වහන්සේ දෙසාමයි ජේසුස් වහන්සේගේ නාමයෙන් නමස්කාර කරන සූදානම් වෙන මේ මොහොතේ අපේ රජුන් වහන්සේගේ කුරුසිය පූජාව ඒ ශුද්ධ යාගය අපි මෙනෙහි කරමු. ඒ වද වේදනාව විඳිමින් ඒ කස පහර ලබමින් ඒ කුරුසිය දරා ගනිමින් ඒ කන්ද නැගා උදවියන් වහන්සේට ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි හඬ නගමින් කියමු ස්වාමිනී ඒ මගේ වරදයි ඒ මගේ දනුවමයි ස්වාමිනී ඔබ වහන්සේගේ ජීවිතය පූජා කරන්න තරම් ඔබ වහන්සේගේ ශරීරය කැඩෙන්න තරම් ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ ජීවිතේ පූජාවක් වෙන්න තරම් ස්වාමීන් වහන්සේ බලපෑව අපේම වරදයි අපේම ශාපයයි හalleluya ස්වාමීන් අපට ක්ෂමා කරන්න ස්වාමීන් අපට ක්ෂමා කරන්න ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් අපේ පවිත්‍ර කරන්න ස්වාමීන් අපට ක්ෂමා කරන්න අද දවසේ අපේ වරදට අද දවසේ අපේ අපරාධයට අද දවසේ අපේම වේදනාවට වග කියන්න ඕනේ අපිමයි ස්වාමිනී නමුත් පූජාවනේ ඔබයි නමුත් දඬුවමින් ඔබයි ස්වාමිනී ඒ ශුද්ධ යාගය කරන කොටගෙන අපේ ජීවිත නිදහස් කරේවා ඒ මුළුම පාපයෙන් අප නිදහස් කරේවා ඒ මුළුම ශාපයෙන් අප නිදහස් කරේවා මගේ දෙවියන් වහන්සේ එනිම කරන්ට බැති එනිම කරන්ට බැරි අමිලව පූජාව ඒ ශුද්ධ යාගය ස්වාමීන් වහන්සේ අපේ ජීවිත කෙරෙහි අඩයාලමක්ම වේවා අපේ ජීවිත ජීවත් කරවන්නා වූ අපේ ජීවිත ඉදිරියට රැගෙන යන්නා වූ ඉහළට රැගෙන යන්නා වූ පූජාවක්ම වේවා ජේසුනේ සියල්ලට වඩා මම ඔබට ආදරේ ස්වාමී ඔබ වහන්සේට ආදරේ මගේ වේදනාව දරාගත්ත මගේ ජේසුනේ මගේ දඬුවම දරාගත්ත මගේ ජේසුනේ ඔබ වහන්සේට ආදරේ අපේ පූජාව නම් ස්වාමිනී අපේ වහන්සේට ආදරේ ආදරේ ස්වාමිනී ජේසුනේ මං ආදරේ ජේසුනේ මං ආදරේ ජේසුනේ මං ආදරේ ජේසුනේ මං ආදරේ
අදම සෑම විටකම ඔබ වහන්සේව සීකරමින් ඔබ වහන්සේට නමස්කාරයට අපේ හදවත ඔසවනවා ස්වාමී. අපේ ආත්මෙන් නැගෙනා නමස්කාරය වහන්සේටයි ස්වාමී. ඔබ වහන්සේගේ සුදු ලේබලින් අපේ හදවත අපේ ආත්මෙන් පවිත්‍ර කළේ. ඔබ වහන්සේට සුදු නමස්කාරයක්. ඒ සුදු පූජාවක් ඔබ වහන්සේට සවන පිණිසයි ස්වාමී. මෙන්න මගේ දෙවියන් වහන්සේ අපේ ආත්මය ඔසවන්නේ ඔබ වහන්සේටයි. අපේ මනස අපේ සිතුවිලි අපේ හදවත පවා ඔසවන්නේ ඔබ වහන්සේගේ නාමයටයි ස්වාමී. මගේ ජීවමාන ජේසුනේ අපේ සුවය වුණේ ඔබයි. අපේ සතුට අපේ ප්‍රීතිය වුණේ ඔබයි ස්වාමීන් වහන්සේ. අපේ ජීවිත ආරක්ෂා කරේ ඔබයි ස්වාමීන් වහන්සේ. අප දන්නා එකම ප්‍රේමය ඔබයි. අපේ මැද විදුන ඔබයි ස්වාමීනි. මොහොතක් පාසා සෑම මොහොතකම සුව කරන්න ඔබ වහන්සේගේ ප්‍රේමයයි. ඔබ වහන්සේගේම කරුණාවයි. ඔබ වහන්සේගේම යහපත්කමයි ස්වාමීනි. මට සීවෙනවා ඔබ මා සුව කර දවස. මට සීවෙනවා ඔබ මට හද දෙසුමෝද. මට සීවෙනවා ඔබ මාවෙන් කළ දවස. සිහිවන සෑම මොහොතක් ඔබ හට මහිමය. ජේසුනේ ඔබ මගේ සවයෝනේ. ජේසුනේ ඔබ මගේ සතුටනේ. ඔබ මගේ සමනවුනේ. ආදරයෙන් මගේ හද පුරවා. ආදරයෙන් මගේ හද පුරවා. ජේසුනේ ඔබ මගේ සවයෝනේ. ඔබ මගේ සතුටවුනේ. ජේසුනේ ඔබ මගේ සමනවුනේ. ආදරයෙන් මගේ හද පුරවා. ආදරයෙන් මගේ හද පුරවා. ආදරයෙන් මගේ හද පුරවා. ආදරයෙන් මගේ හද පුරවා. හරි ස්වාමීනි නමස්කාර වේවා ස්වාමීනි. මේ සුදු පූජාව වහන්සේටයි. අපට සොය දුන්නා වූ අපේ ධනන් වහන්සේ. අප සතුට ගැන දුන්නා වූ අපට ප්‍රීතිය ගැන දුන්නා වූ අපේ මේ ස්වාමීනි මුලම නමස්කාරය වහන්සේටයි. ඒ මහිමේ අධිපති ආනන්ද වහන්සේ වහන්සේටමයි. ඒ මුලම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ ඒ තේජස් අධිපති ආනන්ද වහන්සේ මුලම ප්‍රශංසාවේ දෙවිඳුනේ. මුල ප්‍රශංසා මාතේ ක්‍රියා කරන්නා වූ අපේ වනචුරුවන් වහන්සේ. මේ මුළු මහිමේ වහන්සේටයි. මේ මුළු ගෞරවය වහන්සේට පමණක් මහිමගේ දෙවියන් වහන්සේ. අපේ ජීවිත අලංකාර කරන අපේ ජීවිත සබාගත්තා වූද දරාගත්තා වූද ස්වාමීන් වහන්සේ ඔබටමයි. ඔබ වහන්සේ නිසාමයි. ඔබ වහන්සේටමයි ස්වාමීන් වහන්සේ. හalleluya. හalleluya ස්වාමීන් වහන්සේ. හalleluya. ශුද්ධයි ඔබ ස්වාමී. ස්නේහයි ඔබ ස්වාමී. ඔබටයි මුල මහිමේ. ජේසුනේ ඔබටයි
अतिशुद्ध अतिशुद्ध देवदुनबाई स्वामिनी स्वर्गीय सिंहासन में वास करने देवदुनबाई स्वामिनी मुझे महिमा वहाँ से जाए मुझे गौरव प्रशंसा वहाँ से जाए मगदेवियन वहाँ से नमस्कार देवा आपे में स्वामी वहाँ से भाई आपे में रचुआन वहाँ से भाई हालेलुया हालेलुया आपे में देवियन वहाँ से अब वहाँ से भाई नमस्कार देवा नमस्कार देवा नमस्कार देवा शांति अब स्वामी स्वामी महासे बमाई मैं विंदे देवदुनबाई स्वामी महासे मैं उखार हुआ पे स्वामी दुनबाई स्वामी अब माती में वासे करना हो अब समागता हो दरागता हो मगदेवियन महासे बमाई हालेलुया अबे हादवत लगुम गत रचुओ बाई स्वामी महासे अबे कम बखारे अबे में कम पीले सारन दबाई स्वामी महासे अब वहाँ से वहाँ पे हादवत लगुम गनीवा अब वहाँ से वहाँ पे आत्मा तो लगुम गनीवा अब वहाँ से आप जीवित तो रक्षकम करेवा स्वामिनी ओ स्वामी नहा से आप दूरल कम पे चितनेर अब वहाँ से के बारे न बस सरसन देवी तो भाई स्वामी नहा से हालेलुया ओ स्वामी नहा से आप हादवत सन सालन आप हादवत सुअ करन आप जीवित आनुत करन कर्म शुद्धात्मनी मैं आराधना वहाँ से जाई मैं आराधना वहाँ से जाई मैं मुझे नमस्कार अब वहाँ से पमनत्माई ओबटमाई स्वामिनी शुद्धात्मनी नासरी जेसु सांस के नामे अब वहाँ से के आत्मा अपकरी दास करेवा अब वहाँ से के आत्मा अपकरी दास करेवा ये शुद्धात्मे अब पूर्ण करेवा ये शुद्धात्मे पूर्ण करेवा अब वहाँ से के आले परिदास करेवा ये शुद्धात्मा के न जेसु सांस के नामे ये शुद्धात्मा के न पिकन का करिए विदेवा अब वहाँ से के तेज से बसेवा जेसु सांस के नामे
අපේ ජීවිත ඔබ වහන්සේගේ සැලැස්ම පිණිස වේවා. අපේ හදවත් ඔබ වහන්සේගේ කැමැත්ත ආකාරයට වේවා. ශුද්ධෝතුමානි වහන්සේගේ ශුද්ධාත්මකින් ආලේප කරමින් අභිෂේක කරමින් අපි එකිනෙකා ඔබ වහන්සේ ඉදිරියටත් ඉහළටත් රැගෙන යනසේක්වා. අද දවසේ ඔබ වහන්සේගේ නාමයට මේ සියල්ල සුවේවා. ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට ස්වාමීන් වහන්සේ සියල්ල කැපබල පූජාවක් කරන අතර මගදී යන වහන්සේ ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි ඔබ වහන්සේ දහස් කෙරේවා. ස්වර්ගය අපට කෙරෙහි විවර වේවා. ස්වර්ගය ඔබ වහන්සේගේ දේව රාජ්‍ය කෙරෙහි විවර වේවා. අද දවසේ ඔබ වහන්සේගේ නාමයට සවෙන්නා වූ සෑම සවටක් සෑම දේවමයක් ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ඔසවන අතර මගදී යන වහන්සේ ඒ සියලු දේවමයන් කරුණ කොටගෙන ඒ සියලු නමස්කාර කාලයන් කරුණ කොටගෙන ඔබ වහන්සේගේ නාමය බලවත් ලෙස සැදේවා. ඔබ වහන්සේ නමස්කාර කරන දේව දරුවන් තුළ ඔබ වහන්සේගේ ආත්මය බැසේවා. ගින්නක් මෙන් බැසේවා. ඒ ජීවිතාව ලෝකමත් කරමින් ඉදිරියටත් ඉහළටත් ඔබ වහන්සේගේ ආත්මික පන්නරය තුළ ඔබ වහන්සේව දක්වන්නා වූ ඔබ වහන්සේව හඳුනා ගත්තා වූ පරපුරක් දේව දරු පරම්පරාවක් ඔබ වහන්සේ බිහි කරනසේක්වා ස්වාමී. ඔබ වහන්සේව ආත්මය මුණ ගැසෙන්නා වූ ආත්මයෙන් ඔබ වහන්සේට කතා කරන්නා වූ ඔබ වහන්සේගේ හඬ ඇසෙන්නා වූ දරුවන් කොට අද දවසේ ඔබ වහන්සේගේ දරුවන් ආශිර්වාද කොට ආලේප කෙරේවා. උතුමාණනි අද දවසේ අද දවසේ යම් කෙනෙක් මේ අවස්ථාවේ ඔබ වහන්සේගේ නාමයට පූජාවක් වෙන් කළාද? පඬුරක් වෙන් කළාද? එය ගෙවන් දීමේ වූ ඒ දසෙන් කොටස වෙන් කළාද? ඒ දසෙන් කොටස් පඬුරු කරන කොටගෙන ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේගේ දේව රාජ්‍ය තවදුරටත් මේ පොළවේ ආශිර්වාදවත් බලවත් වූ රාජ්‍ය කොට ස්වාමීන් වහන්සේ මේ පොළවේ පිහිටවන සේක්වා. සෑම සියලු දේශයක් වෙතම ඔබ වහන්සේගේ දේව රාජ්‍ය ව්‍යාප්ත වේවා. ඒ හැම කෙනෙකුගේම පඬුරක් ඒ දසෙන් කොටසක් ඒ පූජාවක් කරන කොටගෙන ඒ අයගේ දෑත් ඔබ වහන්සේ ආශිර්වාද කරත්තා. ඒ කියාමන ආශිර්වාද කරත්තා. ඒ ව්‍යාපාර ආශිර්වාද කරත්තා. ඒ නිවෙස් තුළ කිසිම ස්වාමීන් වහන්සේ හිඟකමක් නොවේවා. ඔබ වහන්සේගේ ස්වර්ගය කෙරෙහි විවර වේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන් එකින් 30ක් නොව එකින් 60ක් නොව එකින් 100ක් අලදාන පිණිස ඔබ වහන්සේ හැම කෙනෙකුම ජීවිත ආශිර්වාද කරේවා. සෑම සියලු දෙනෙක් ඔබ වහන්සේගේ ශුද්ධ දයාතර බාර කරනත. තවදුරටත් ඔබ වහන්සේගේ වචනයත් ඔබ වහන්සේට සෙවන්නා වූ සාක්ෂියත් ඔබ වහන්සේගේ මහිමේ පිණිස ඔබ වහන්සේගේ හදවත අපට ඇහෙන පිණිස ඔබ වහන්සේගේ හදවත අපට දැනෙන පිණිස තවදුරටත් මේ දේව මෙහෙය ඔබ වහන්සේ ඒ ආකාරයෙන්ම ආශිර්වාද කොට ආලේප කරන වේවා. උතුමාණනි මෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ දයාතට අපි හැම කෙනෙක්ම බාර වෙනවා, යටත් වෙනවා, කැපෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හලෙලූයා. හැම කෙනෙක්ම අද ශුද්ධ සබත් දවසේ ආදරෙන් පිළිගන්න අතර අපි ස්වාමීන් වහන්සේගේ වචනය කරා යමු එන්නයි මේ සූදානම් වෙන්නේ. අපි මොහොතක් යාඥා කරමු. ස්වාමී වගේ දෙවියන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුළ වෙන පිණිස ඔබ වහන්සේගේම සැලැස්ම අපේ ජීවිතවල වෙන පිණිස ඔබ වහන්සේ පුරුදු පරිදි අපේ හදවත්වලට කතා කරන සේක්වා. වහන්සේගේ වචනය අපේ කන වැකේවා. මගේ දෙවියන් වහන්සේ අපේ හදවත්වලට ළඟා වේවා. අපේ හදවත් තුළ රෝපණය වේවා ස්වාමිනී. වාක්‍යානෝමාශ්‍යවත් වන ආකාරයෙන් මගේ දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය ප්‍රකාරයට අපේ ජීවිත වෙනස් වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා. එලෙස මේ මුළු වචනයට ස්වාමීන් වහන්සේ විරුද්ධ ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය ඒ අන්ධකාරයේ ක්‍රියා මම නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බඳ තහනම් කරන අතර ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්මය බලය කරනු කොටගෙන ඒ ශුද්ධාත්මක පෙන්වීම කරනු කොටගෙන ඔබ වහන්සේම මාව පාවිච්චි කරන සේක්වා. මගේ දිවතුල්ම කෙද වහන්සේ ආශිර්වාද කොට ආලේප කරමින් ස්වාමිනී මේ අසන්නා වූ අයගේ දෙසවන්ද හදවත්ද ආත්මද ඔබ වහන්සේගේ වචනය උදෙසා පිළිසකර කෙරේවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් වූ බලවන්ත වූ අනර්ග නාමයෙන්. ආමේන්.
හොඳ අද ස්වාමීන් වහන්සේගේ වචනය කරා යොමු වෙද්දී අපි මොහොතක් කල්පනා කරමු. අපි විවිධ අවස්ථාවන්වලදී විවිධ තැන්වලට යනවානේ. ඒතර විවිධ ස්ථානවලට අපි යද්දී විවිධ උත්සව වලට සහභාගී වෙද්දී අපි උත්සවයෙන් උත්සවයට, ස්ථානයෙන් ස්ථානයට ගැලපෙන ලෙස අපි අපේ ඇඳුම වෙනස් කරගෙන යනවා. නේද? අපි නිවසේ ඉන්න විදිහට නෙමෙයි අපි කඩේට යන්නේ. අපි කඩේට යන විදිහට නෙමෙයි අපි රැකියාවට යනකොට යන්නේ. අපි රැකියාවට යන විදිහට නෙමෙයි අපි කාගේ හරි මගුල් උත්සවයකට යද්දී යන්නේ. නේද? ලස්සන සාරිය ඇඳලා, ලස්සන ගවුම් ඇඳලා, අඩි උස සපත්තු දාලා. නේද? අපි සමහරට කොයිතරම් වියදම් කරනවාද? අපි කොයිතරම් කැප වෙනවාද අපි ඒ ස්ථානයට හැඩගැසෙන්න? ඒ අවස්ථාවට හැඩගැසෙන්න. සමහරට අපිට සාරිය ඇඳලා පුරුදු නෑ. සමහර විට අපිට අඩි උස සපත්තු දාලා පුරුදු නෑ. සමහර විට අපිට මේකප් කරලා පුරුදු නෑ. සමහර විට අපිට මහා ලොකු විදියට කතා බහ කරලා පුරුදු නෑ. සමහර විට අපිට ඒ හැන්දෙන් ගෑරුප්පුවෙන් කාලා පුරුදු නෑ. නේද? අපිට විශේෂ අවස්ථාවලදී විවිධ අවස්ථාවන්වලදී ඒ අවස්ථාවට හැඩගැසෙන්න අපේ පුරුදු ජීවිතයෙන් ඔබට අපි ගමන් කරනවා. අපි හොයලා බලනවා උත්සවයකට අපිට ආරාධනාවක් ලැබුණත්, යම් විශේෂ අවස්ථාවකට අපිට සහභාගී වෙන්න ආරාධනාවක් ලැබුණත් අපි හොයලා බලනවා. දෙමාපිය රැස්වීමකදීත් නේ ඔබේම දරුවගේ පාසලේ සමහරට ඔබම ඉගෙන ගත්ත පාසල වෙන්න පුළුවන්. දැන් ඔබ ඉගෙන ගත්ත පාසල දැන් ඔබේ දරුවගේ පාසල. නමුත් ඒක දරුවගේ පාසල වුණා කියලා ඒ පාසල ඔබට නුහුරු නුපුරුදු පරිසරයක් නෙමෙයි. ඔබ අවුරුදු 13ක් පුරාවට හැම දවසකම ගියා වූ ඔබේම පාසලේ ඔබට හුරු ඔබේ නිවසට අමතර ඔබට හුරු පුරුදු එකම තැන. නමුත් දැන් දරුවාගේ දෙමාපිය රැස්වීම කියද්දී ඔබට දැන් සාරියක් අඳින්න වෙලා අඩි උස සපත්තු දාන්න වෙලා ඔබට සාරිය අඳලා පුරුදු නෑ. ඇයි ඒ සාරිය අඳින්න වෙලා තියෙන්නේ? දෙමාපිය රැස්වීමට කතා කරමු ඔබ අහලා බලනවා අනිත් අයකින්. අනේ කුසුමා ඔයා දරුවගේ දෙමාපිය රැස්වීමට යනවද? ඔයා මොකක්ද අඳින්නේ? අනේ සාරිය අඳින්න එපා නේද? දැන් ඉතින් අපි අම්මලානේ හොඳ නෑනේ නේද? ආයෙත් සාරිය අඳිනවා. එතකොට මේ සෝමක්කේ ඔයා යනවද දරුවගේ රැස්වීමට? ඔයා මොකක්ද අඳින්නේ? මමත් සාරිය තමයි මම මේ අලුතෙන් සාරියකුත් ගත්තාද දෙමාපිය රැස්වීමට අඳින්න. දැන් මොකද කරන්නේ? දැන් හැමෝම හැමෝම සාරිය අඳිනවා. ඒ නිසා මමත් සාරිය අඳිනවා. මට පුරුදුයිද? නෑ මට පුරුදු නෑ. අනිවාර්යද? සමහර පාසල්වල ඒක අනිවාර්යයි. නමුත් අනිවාර්යද නැද්ද කියන එක ඔබ දන්නේ නෑ. දන්නේ නෑ. හලෙලූයා. ඒ නිසා අපි ඒ වගේම විවාහ උත්සවයකට, මගුල් උත්සවයකට ගියාම මහලුකු තරුපහේ හෝටලයක නම් නේද? ඒ පරිසරයට එතෙන්ට දැන් තරුපහේ හෝටලයක් කියපුවම හරි ලොක්කෝ එහෙම එයි නේද? හරි සල්ලි තියන අය එයි නේද? මම මේ සාරිය මේ පරණ සාරිය මේක වෙඩින් 5කට වැඩි ඇඳලා තියෙනවා. මේ සාරිය ඇඳලාගෙන ගියොත් එහෙම මට ලැජ්ජාවේ හතර මහා නිදානේ පහළ වෙයි. ඒ නිසා අලුත් සාරියක් ගන්න ඕනේ. ඔන්න දැන් අලුත් සාරියක් ගන්නවා. දැන් අලුත් සාරියට මැච් වෙන්න ජුවලරි, ආභරණ, සපත්තු, හෑන්ඩ් බෑග් ඔක්කොමලා අරගෙන ලෑස්තිනවා අලුත් විදියට. දැන් මනමාලිට වඩා අපි ලෑස්ති වෙනවා ඒ මගුල් උත්සවයට යන්න. අපි එතෙන්ට යනවා. දැන් තවත් මාර වැඩක්. හැමෝම හැඳිගේ ඇරප්පුලෙන් කනවා. මට පුරුදු නෑ හැඳිගේ ඇරප්පෙන් කාලා. දෙන්නේ මට හරි අමුතු ලැජ්ජාවක් තියෙනවා. මම දැන් ඒ අවස්ථාවට ඒ සෙනග එක්ක හුරු වෙන්න මම උත්සාහ කරනවා. ඒ සෙනග එක්ක ගැටෙන්න මම උත්සාහ කරනවා. ඒ සංස්කෘතිය, ඒ ස්ථානයේ තිබෙන සංස්කෘතියත් එක්ක මුසු වෙන්න මම
උත්සාහ කරනවා. මොකද කරන්නේ? මමත් කවුරු හරි කරන දිහා බලාගෙන, කවුරු හරි හැන්දෙන් ගෑරුප්පෙන් හරි කන දිහා බලාගෙන මමත් කනවා. අන්තිමට කොච්චර තරු පහේ හෝටලයකට ගියත් බඩගින්න ගෙදර ඇවිල්ලා ආපහු හොඳ සම්බෝලයක් හදාගෙන බත් එකක් එක්ක ආපහු කනවා. අර මිනිස්සු අපරාධේ රුපියල් 10,000ක්වත් වියදම් කරලා අර කෑම ටික එක්කෙනෙක්ට රුපියල් 10,000ක් තරම්වත් වියදම් කරලා එක්කෙනාට කෑම ලෑස්ති කරේ. කන්නෙන් භාගයට භාගයෙන්. හලෙලූයා. අපි අපේ ජීවිතවලදී අපි ඉදිරියට යද්දී, අපි ඉහළට ගමන් කරද්දී අපිට අපේ පුරුද්දෙන් එහාට ඒ අවස්ථාවලදී ඒ විවිධ ස්ථානවලදී ඒ ස්ථානයට හුරු වෙන්න, ඒ අවස්ථාවට හුරු වෙන්න අපි අපේ පුරුදු වෙනස් කරගෙන අපි අපේ ජීවිත වෙනස් කරගන්න හදනවා ඒ අවස්ථාවට සරලන විදියට. අපි අවස්ථාවට ආකාරයට ඒ සමාජයේ අනිත් මිනිස්සු මොනවද කරන්නේ, අනික් මනුෂ්‍යයෝ කරන විදිහ දේවල් බලලා ඒ දේ බලලා අපේ ජීවිත වෙනස් කරගන්න හදනවා අපේ පුරුදු විදිහට නැතුව. හලෙලූයා. අපි ඒ තැනට අපි මුස්ව එන්න දරන උත්සාහය හුඟක් විට අසාර්ථක වෙනවා. අපි අඩි උස්ස සපත්තු දාගෙන ගිහිල්ලා කොන්ද අල්ලගෙන ගෙදර එනවා. කකුල් කපාගෙන ගෙදර එනවා. පහුවදා වැඩට යන්නෙත් නැතුව නිවාඩු දාන අයියේ මගුල් ගෙදරකට ගිහින් ඇවිත් හරි මහන්සි. ඔබට තේරෙනවද යම් දෙයක්? අපි ඒ තැනට, අපි ඒ අවස්ථාවට අනුකූල වෙන්න අපේ ජීවිත, අපේ විදිහවල්, අපේ එදිනෙදා ජීවිතය වෙනස් කරගන්න උත්සාහයක් යදෙනවා. ඒ තැනට සුදුසු කෙනෙක් වෙන්න යනවා අපි. හලෙලූයා. ඒ තැනට සුදුසු කෙනෙක් වෙන්න යනවා. ඒ අවස්ථාවට සුදුසු කෙනෙක් වෙන්න යනවා අපි. හලෙලූයා. ඔන්න ඔය වාගේම ප්‍රශ්නයකට මුහුණ දුන්නු අවස්ථාවක් අපි එක සෑමුවෙල් පොතෙන් බලන්න යනවා. මෙන්න එක සෑමුවෙල් පොතේ මහා ලොකු යුද්ධයක්. දැන් මේ යුද්ධයට හැමෝම ලෑස්ති වෙලා ඇවිල්ලා යුද්ධයට යන්නේ කොහොමද? යුද්ධයට යන්නේ කොස්කොටන්නද කියලා හොලු නේද? ඒතර යුද්ධයට යන්නේ කොහොමද? යුද්ධයට යනකොට යුද්ධයට අවශ්‍ය දෙන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන සොල්දාදුවෝ. සොල්දාදුවෝ ගෙදරෙද්දී එන්නේ කොහොමද? නිකන් සරමයි කමසේ කලිසමයි කමිසේ ඇඳලා. ගෙදර ඉන්නේ කොහොමද? සරමයි කමිසේ ඇඳලා. හමුදාවේ කෙනෙක් කියලා ගෙදරදී ඉන්නේ නැහැ, ෆුල් යුනිෆෝම් දාලා. නමුත් යුද්ධයට යනකොට ඒගොල්ලෝ කොහොමද යන්නේ? බූට්ස් දාලා බූට් සපත්තු දාලා, යුනිෆෝම් එක ඇඳලා, තුවක්කු අරගෙන නේද? ඒ වගේ දැන් මේ යුද්ධෙටත් මෙන්න මේ හැමෝම ලොකුවට ඇඳගෙන ඇවිල්ලා. හලෙලූයා. ඒ අයගේ ඒ යුද්ධ අවි සමග කඩුව නම් කඩුව, හෙල්ලේ නම් හෙල්ලේ, දුන්න ඊතලේ නම් දුනු ඊතල, හැම දෙයක්ම ඇඳගෙන ඒ වගේම ඒ යුද්ධයට යන්නා වූ ආකාරයට සැරසිලා මෙන්න මේ අය යුද්ධයට ඇවිත් තියෙනවා. මෙතන හිටිය ඔන්න අපි කියවොත් එක සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ 4 සිට 7 වෙනි පදය දක්වා මේ යුද්ධෙදී දැන් සතුරු හමුදාවේ හිටිය ගොලායත් කියලා. ඔබ දන්නවා මේ කතාව. ගොලායත් ඇඳගෙන ඇවිල්ලා තිබුණා මොනවාද? ගොලායත් ලොකු හෙල්මට් එකක් එහෙම දාලා ඇවිල්ලා තිබුණේ. ගාථී වැසිකු ගොලායත් නම් හරියන් හමාරක් උස ඇති මල්ලවේ. හරියන් හමාරක්, ඒ කියන්නේ අඩි 9.9ක් උස. ඒ කියන්නේ මීටර් 3ක් පමණ උස වූ මල්ලවේක්, මහා යෝධෙක්. කඳුරින් පිටතට ආවේ. ඔහුගේ හිසෙහි පිත්තල තොප්පියක් තිබුණේය. ඔහු ලෝහ 60ක්
ලෝහ 70ක් පැළඳගෙන හිටියේ. ඔහු පිත්තල තොප්පියක් දාගෙන හිටියා. පිත්තල තොප්පියක්. ඒ වගේම ඔහු ලෝහ 70ක් ලෝහ වලින්, ඒ කියන්නේ යකඩ වලින් නිර්මාණය කරපු 70ක් අඳගෙන හිටියා. ඒ 70 කොච්චර බරයි කියලා හිතන්නේ. 70 පිත්තල වල බර. ඒ 70 පිත්තල වල බර ෂෙකල් 5000ක්. ඒ කියන්නේ කිලෝ 58ක්. සාමාන්‍ය මිනිස්සෙක්ගේ බර. මේ 70 බර විතරක්. ගොලායත්ගේ 70 බර විතරක් කිලෝ 58යි. හලලූයා. ඔහුගේ පාදවල පිත්තල වැසුම් තිබුණේය. පාදව පවා පිත්තල වලින් වහලා තිබුණා. ඒ වගේම ඔහුගේ පිටිකරෙහි පිත්තලමය කුඩා හෙල්ලක් තිබුණේය. ඔහුගේ මහ හෙල්ලේ මිට වියන දණ්ඩට සමානය. ඔහුගේ හෙල්ලේ තලය යකඩ ෂෙකල් 600ක බරය. හෙල්ලේ තලය විතරක්. ඔහුගේ හෙල්ලේ තලය විතරක් මගේ සහෝදරයා සහෝදරිය යකඩ ෂෙකල් 600ක් බරයි. ෂෙකල් 600ක් බරයි. ඒ කියන්නේ කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක්. කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක් හෙල්ලේ තලය විතරක්. එතකොට හෙල්ලේ තලය කිලෝ 7ක් නම් හෙල්ලේ පොල්ලයි ඒ මිටිය හැම දෙයක්ම කොයිතරම් බර ඇද්ද? මෙන්න මෙහෙම කෙනෙක් තමයි ඒ යුද්ධයට ඇවිත් හිටියේ. හලලූයා. ඒ යුද්ධයට ඔබ මම යනවා නම්, ඒ යුද්ධයට ඔබ මම යනවා නම් ඔබ මොනවද අඳින්නේ? යුද්ධයට යන්න පුළුවන්ද නිකන්? හොඳ ආමර එකක් දාන්න ඕනේ. අපිත් ලෝහ 70ක් අඳින්න ඕනේ. ඊතලයක්වත් ඇතුනොත්. ඔළුවට හරි පහරයක් එල්ල වුණොත් හෙල්මට් එකක් දාන්න ඕනේ. සොල්දාදුවෙක්ගේ නියම නේද? නියම අවි ආයුධයත් සමගම ඔහුටත් කඩුවක් තිබෙනවා නම් මටත් කඩුවක් තිබෙන්න අවශ්‍යයි. ඔහුට හෙල්ලයක් තිබෙනවා නම් මටත් හෙල්ලයක් අතේ තියෙන්න අවශ්‍යයි. අර වෙඩින් එකේදී වගේ. එයා රත්තරන් බඩු දාගෙන ඉන්නවා නම් මටත් ඉමිටේෂන් දාන්න බෑ. මාත් රත්තරන් බඩු දාගෙන යන්න අවශ්‍යයි. හලලූයා. එයා අඩියස සෙරෙප්පු දාගෙන යනවා නම්, අඩියස සපත්තු දාගෙන යනවා නම් හලලූයා. ඒවත් බ්‍රෑන්ඩඩ්. ඒවත් ඩිසයිනර්. මමත් දාගෙන යන්න ඕනේ බ්‍රෑන්ඩඩ් හත් ඩිසයිනර් සපත්තු දෙකක්. එයා හෑන්ඩ් බෑග් එකක් අරන් යනවා නම් රත්තරන් පාට, මමත් රත්තරන් පාට හෑන්ඩ් බෑග් එකක් අරන් යන්න ඕනේ. හලලූයා. දැන් මේ ගොලායත් මෙච්චර විදියට ඇඳගෙන මෙච්චර අවි ආයුධත් එක්ක එළියට ඇවිල්ලා කෑ ගහනවා. උඹලගේ එකෙක් ඉන්නවද මාත් එක්ක හැප්පෙන්න පුළුවන්? අපි සමහර වෙලාවට අපේ ජීවිතේ විවිධ අවස්ථාවන් වලට යන්නේ ඔය විදියටයි. මම මේ සාරිය ගෙනාවේ කල්කටා වලින්. බලමුකෝ මේ සාරියට ගහන්න පුළුවන් සාරිය කොහෙන් තියෙයිද කියලා. මම මේ සපත්තු ගත්තේ මේ ඉතින් ලොකුම කඩේකින්. බලමු මේ සපත්තු වලට ගහන්න පුළුවන් සපත්තු තියෙයිද කියලා. අපේ ජීවිතේ අපිට මුහුණ දෙන්න වෙන විවිධ අවස්ථාවනොත් අපිට යුද්ධයක් වාගේ වෙලා. අරය ආවේ මොනවාද? අරය ඇඳගෙන එම එයාගේ ස්වරූපය, එයාගෙන ආයුධයම මට මා තුළ තරංගයක් ඇති කරලා. යක්ෂයා මේ වගේ විවිධ විලස අපේ ජීවිතවලට ඇතුල් වෙනවා මගේ සහෝදරයා සහෝදරිය. යක්ෂයා කැමති අප තුළ තරංගයක් ඇති කරන්න. එයාට වැඩිය මෙයා, එයාට වැඩිය ඔයා, අරයට වැඩිය මෙයා. හලලූයා. නමුත් මේ පිලස්තියගේ, මේ ගොලායත්ගේ මේ ඇඳුම දැකලා, මේ උස දැකලා, මේ ශරීරයේ බර දැකලා, මේ හෙල් අවි ආයුධ දැකලා, හලලූයා. ඊශ්‍රායල් සෙනගගේ ඊශ්‍රායල් හමුදාවේ මේ දෙවියන් වහන්සේව අදහන මේ සෙනගගේ හමුදාවේ කිසිවෙක්ට, ඒ වගේ අඩුම තරමේ සාවුල් රජුරවන්ටවත් හිතාගන්න බැරි වුණා මට පුළුවන් නේද
ඉස්සරහට ගිහිල්ලා මේ ගොලායත් පරාජය කරන්න. හලලූයා. කවුරුත් බය වුණා. හැමෝම බය වුණා. තරඟ කරන්න බය වුණා. ඇඳුම දැකලා තරඟ කරන්න බය වුණා. ආයුධය දැකලා තරඟ කරන්න බය වුණා. කෑ ගහන විදිය දැකලා මහා ලොකුවට කයි කතන්දර කිව්වේ නෑ. උඹලගේ එකෙක් කොන්ද ඇති එකෙක් ඉන්නවා නම් එළියට වරෙන් බලන්න. උඹලා මහා ලොකු දෙයියෝ කියලා අදහන දෙයියන්ගේ ශක්තියෙන්වත් එකෙක්ට එන්න පුළුවන් නම් වරෙන් බලන්න එළියට. හැමදාම කොච්චර දවසක්ද මේ? දින 40ක් තිස්සේ මේ එකක් දවසක් නෙමෙයි. මේ එක දවසක් උදේ පාන්දර ඇවිල්ලා කෑ ගහලා මේ ෂොස් ගාලා ගියා නෙමෙයි. මේ දින 40ක් පුරාවට මේ මිනිස්සයා කනක් ඇහෙන්න දෙන්නේ නැහැ ඊශ්‍රායල් සෙනගට. කෑගකා කතා කරනවා. යක්ෂත් බොහෝ කාලෙක ඉඳන් ඔබට අභියෝග කරනවා ඇති. ඔබට පේන යක්ෂයා මහා ලොකු යක්ෂයෙක් වෙන්න ඇති. මහා ලොකු අවියායුධ අරගත්ත. මහා ලොකු බර හෙල්ල ගත්ත. මහා ලොකු බර නිකන් ආයුධ නෙමෙයි නිකන් මැෂින් ගන් ගත්තා වාගේ සතුරු ඔබට විරුද්ධ වෙලා වෙන්න ඇති. හලලූයා. ඔබ යන්න සූදානම්ද? ඔබ ගොලායත් සමග යන්න. ගොලායත් සමග යුද්ධ කරන්න. ගොලායත්ට විරුද්ධව නැගිටින්න ඔබට පුළුවන්ද? ඔබ කියන්නේ මට කොහෙන්ද මැෂින් ගන්? මට කොහෙන්ද හෙල්ලයක්? මට කොහෙන්ද කඩුවක්? මට කොහෙන්ද අරකක්? මට කොහෙන්ද ඇඳුමක්? හලලූයා. අනික මම යුද්ධ කරන්න දන්න කෙනෙක්ද? යුද්ධට යන්න ඕනේ යුද්ධ ගැන දන්න කෙනෙක්. යුද්ධට යන්න ඕනේ අඩුම ගානේ කඩුවක් හරි උස්ස ගන්න පුළුවන් කෙනෙක්. යුද්ධට යන්න ඕනේ හරියට දුන්නකට දුන්නෙන් ඊතලයක්වත් විදින්න පුළුවන් කෙනෙක්. නමුත් මට දුන්නට ඊතලයක්වත් කවන්න බෑ. මම දන්නේ නෑ. හලලූයා. මම දන්නේ නෑ. යුද්ධ කරන්න තියා. කඩුවක් උස්ස ගන්න මට බෑ. දුන්නත් කවා ගන්න මට දන්නේ නෑ. හෙල්ලයක් ගන්න ඕනේ මොන අතටද? අනින්න ඕනේ මොන විදිහටද මම දන්නේ නෑ. මම කිසිම විදියකින් යුද්ධයක් කරන්න පුහුණු වෙලා නෑ. මේ මුළුම හමුදාව එක්කෙනෙක්ටවත් බැරි වුණා. මහා ලොකු පිලස්ති, මහා ලොකු අම්මෝනිවරුන් පරාජය කළ සාවුල් රජුරවන්ටවත් හලලූයා ඉදිරිපත් වුණේ නෑ. මේ වෙලාවේ හලලූයා මේ වෙලාවේ ගොලායත්ට විරුද්ධව සටන් කරන්න. අඩුම තරමේ යොනාතාන්වත් හලලූයා අඩුම තරමේ යොනාතාන්වත් ඉදිරිපත් වුණේ නෑ. හලලූයා කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. නමුත් එදා නිකන් පුංචි එන්ඩේර කොල්ලෙක් එනවා. කොහෙ ගිය ගමන්ද මේ යුද්ධයට ආවාද? නෑ මේ යුද්ධයට නෙමෙයි ආවේ. යුද්ධ හමුදාවේ ඉන්න අයියලා තුන්දෙනාට කෑම ටිකක් අරගෙන ආවේ. අයියලාගේ බොස්ටත් දෙන්න පොඩි චීස් කෑලි 10කුත් අරන් ආවේ. යුද්ධයට නෙමෙයි ආවේ. හලලූයා. ඔහුට ඇඳුමක් තිබුණේ නෑ. සවුල් මොකද කියන්නේ? සවුල් කියනවා 17:39 17:38 තවද සවුල් තමාගේ ඇඳුම් දාවිද්ට හඳවා ඔහුගේ හිසේ පිත්තල තොප්පියක් දමා යුද්ධ හැට්ටයක් ඔහුට පැළඳවේය. මෙන්න සවුල් මොකද කරන්නේ? උඹ යුද්ධ කරන්න කැමති වුණාට දැන් මේ කොල්ලා කැමති වෙනවට යුද්ධ කරන්න. ඇයි යුද්ධ කරලා තියනවද? නැහැ. කඩුවක් අල්ලලා තියනවද? නැහැ. මේ යුද්ධ ඇඳුමවත් ඇඳලා තියනවද? නැහැ. මේ කඳු කරේ බැටළුව ටිකක් තමාගේ තාත්තගේ බැටළුව ටිකක් බලා ගන්න මේ පොඩි එන්ඩේරා. මේ එන්ඩේර කොල්ලා. මොනවද එක්ස්පීරියන්ස්?
මොනවද අත්දැකීම්? දවසක් සිංහෙක් ආවානේ. දවසක් වලහෙක් ආවානේ. බැටළුව ගෙනියන්න මම ඌව මරලා දැම්මා. හලලූයා. කඩුවකින්ද? නෑ. ඊතලයකින් දුන්නෙක්ගෙන්ද? නෑ. හෙල්ලයකින්ද? නෑ. හලලූයා. මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි. හලලූයා. ඔහුම හලලූයා. ඔහුම මේ එඬේර කොල්ලා, මේ බැටළුව බරාගත්තෝ එඬේර කොල්ලා අර සිංහයයි වලසයි මරලා දාලා තියෙනවා. ඒකයි අත්දැකීම. දැන් මේ ඉන්නේ කොහෙම කවුද? දැන් මේ ඉන්නේ අඩි 9.9ක් උස මහා ලොකු මල්ලවෙක්. මහා ලොකු යුද හැට්ට ඇඳගත්ත, තොප්පි දාගත්ත, හෙල්ලයක් අතට ගත්ත මල්ලවයෙක්ට විරුද්ධවයි මේ කොල්ල ලෑස්ති වෙන්නේ. ඒ නිසා සාවුල් රජුරුව තමාගේ ඇඳුම අඳනවා. තමාගේ යුද ඇඳුම අඳනවා. හාලලූයා. දාවිත් තමාගේ ඇඳුම පිට කඩුව බැඳගෙන ඇවිදින්ට උත්සාහ කළේය. දාවිතුත් මොකද කරේ? ඒ කඩුව අරගෙන තමාගේ ඇඳුම පිට කඩුව බැඳගෙන ඇවිදින්ට උත්සාහ කරා. ඇවිදලා යන්න උත්සාහ කළා. මක් නිසාද ඔහුට ඒවා ඇඳලා පුරුදු නැත? එවිට දාවිත් සවුල්ට කතා කොට ඌට ඇඳලා පුරුදු නැහැ. මේ ඉඩේට කොල්ලට මේවා ඇඳලා පුරුදු නැහැ. හලලූයා. අර අපිට වාගේ සාරි ඇඳලා පුරුදු නැහැ. අඩි උස සපත්තු දාලා යා ගිහින් පුරුදු නැහැ. ඇවිද ගන්න බැරි වුණා. ඇවිද ගන්න බැරි වුණා. එවිට දාවිත් සවුල්ට කතා කොට මා මේවා ඇඳලා පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්ට බැරියයි කියා ඒවා ගලවා දමා තමාගේ සැරයටි අතින්ගෙන දොලෙන් සිලුටු ගල් 5ක් තෝරාගෙන තමා ළඟ තිබුණ එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගෙන අතින් ගල්පටි අරන් පිලිස්තයා දෙසට යන්ට ගියේය. එතකොට දාවිත් මොනවද ඇඳලා ගියේ? දාවිත් යුද්ධ සැට්ටයක් ඇඳාද? නැහැ. දාවිත් කිව්වා මට මේව ඇඳලා පුරුදු නැහැ රජතුමනි. මේ කොටින්ම කිව්වොත් මේ කඩුවත් අරගත්තා මට ඇවිත ගන්නත් පණ නැහැ. ඉතින් මං කොහොමද පිලිස්තියා ගාවටවත් යන්නේ? මේ විදිහට ඇඳගෙන මං කොහොමද වෙඩින් හෝල් එකටවත් යන්නේ? හාලලූයා. යුද්ධෙට තියා අඩුම ගානේ කොස් කොටන්නවත් බැරි වෙනවා කඩුවෙන්. මම මේ විදිහට යන්න ගියොත්. ඒ හින්දා රජතුමනි මට මේව ඇඳලා පුරුදු නැහැ. මම මේව ගලවනවා මම පුළුවන් විදියට මට පුරුදු විදියට යන්නම්. කොහොමද? මට පුරුදු විදියට යන්නම්. මට පුරුදු නෑ ස්වාමිනේ. මට පුරුදු නෑ ස්වාමිනේ. හලලූයා. මගේ දෙවියන් වහන්සේ අර සිංහව මරන්න, අර වලහව මරන්න මට මගේ අතට කඩුවක් පුරුදු කළේ නැහැ. මගේ ස්වාමින් වහන්සේ අර සිංහයා මගේ බැටළුව හොරකම් කරන්නෙද්දී, අර වලහා මගේ බැටළුව හොරකම් කරන්නෙද්දී, හලලූයා. මගේ දෙවියන් වහන්සේ මට යුද්ධ 70ක් ඇඳගෙන තොප්පියක් දාගෙන ඉස්සරහට යන්න මට පුරුදු කරේ නැහැ. නමුත් මට එක දෙයක් තිබුණා. මට ඉදිරියට යන්න මට අවශ්‍ය වුණේ ස්වාමීන් වහන්සේගේ ඇදහිල්ලයි. ඒ ඇදහිල්ලේ පලිහයි. හලලූයා. ඒ ඇදහිල්ලේ පලිය පමණයි. මගේ දෙවියන් වහන්සේට නින්දා කරන මේ පිලස්තියව මරන්න මම යනවා රජතුමනි. මම යන්නේ මගේ පුරුදු විදියට. අර සිංහයා මරන්න ගියා වගේ, අර වලහා මරන්න ගියා වගේ මම පුරුදු විදියට, මගේ දෙවියන් වහන්සේ මට පුරුදු කරපු විදියට, මට පුරුදු විදියට මම යනවා මගේ සැරයට අරගෙන එඬේරෙක් වාගේ. මම යනවා මට පුරුදු විදියට. මට කඩු ශිල්ප පුරුදු නැහැ. මට දුනු ශිල්ප පුරුදු නැහැ. නමුත් මම දන්නවා මගේ කැටපෝලෙන් විද්දොත් විද්දම තමයි. හලලූයා. එහින්දා මම ගන්නෙත් අවස්ථාවන් 5යි. හලලූයා. අවස්ථාවන් 5යි. මේ මනුස්සයාට
ප්‍රහාරය එල්ල කරන්න මම තෝරගන්නේ. හින්දා මම තෝරගන්නවා ගල් 5ක්. තෝරගන්නවා ගල් 5ක්. හලලූයා. මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. මගේ දෙවියන් වහන්සේ මාව පුරුදු කරා නම්, සිංහෝ මරන්ට පුරුදු කරා නම්, වලස්සු මරන්ට මාව පුරුදු කරා නම්, මේ පුංචි කැටපෝලෙන්, මේ ගල් වලින් මාව පුරුදු කරා නම්, හලලූයා. මගේ ස්වාමිනී, මගේ රජුරුවන් වහන්සේ මට මේ ගල් 5 ඇති. මේ පිලස්තිය මරන්ට, මේ ගොලායත්ත මරන්ට, මේ යෝධයා මරන්ට, මේ යක්ෂයා පරාජය කරන්ට. හලලූයා කියලා ඒව දමාගන්ට තව ආයුධ ගෙන යන්නේ කෝ ගත්තෙත් නෑ. අර පිලස්තියා පවා ඒ ගොලායත් පවා තමගේ ආයුධ ගෙන යන්නත් අරගෙන ආවා. ඔහුගේ පලිය උස්ස ගන්න ඔහුටම තනියම බෑ. හලලූයා. ඔහු සමග ආයුධ ගෙන යන්නෙකුත් ආවා. තව කෙනෙක් ආවා. සාමාන්‍යයෙන් රජවරු සමග, සාමාන්‍යයෙන් හමුදා නායකයන් සමග ඒගොල්ලෝ සමග ආයුධ ගෙන යන්නෝ කියලා වෙනම කෙනෙක් යනවා ආයුධ අරන් යන්න. මොකද කරේ? මගේ එඬේර මල්ල තියෙනවා ස්වාමිනී. මට ආයුධ ගෙන යන්න අවශ්‍ය නැහැ. මගේ එඬේර මල්ලේ මම මගේ ගල් 5 දාගන්නවා. හලලූයා. මට මගේ දෙවියන් වහන්සේ ෂුවර්. මගේ දෙවියන් වහන්සේ මට ෂුවර්. හලලූයා. මේ ගල් 5 මට හොඳටම ඇති. මේ කටපෝලේ හොඳටම ඇති. මට පුරුදු කැටපෝලේ මට හොඳටම ඇති. හලලූයා. මට පුරුදු මගේ සැරේටිය මට හොඳටම ඇති. හලලූයා. මේ කන්ද බැහැගෙන යන්න. මට මේ පාර පාතගෙන යන්න. හලලූයා. හලලූයා. ස්වාමීන් වහන්සේ මට පුරුදු කළ විදිහටයි. ස්වාමීන් වහන්සේ මට මගේ ජීවිතේ උගන්වපු විදිහටයි. හලලූයා. මට කඩු ශිල්ප බැරි වුණාට, මට දුනු ශිල්ප බැරි වුණාට, හලලූයා. මගේ ස්වාමීන් වහන්සේ ඒ සිංහයන් වලා මා මරා දමන්ට. හලලූයා. උන්වහන්සේ මාව වෙනමම විදිහකට පුරුදු කරා. හලලූයා. ඒ පුරුද්ද තුළ මාට ස්වාමීන් වහන්සේ පුරුදු කරපු විදිහට යනවා මිසක් ඒ අය වෙනුවෙන්, හලලූයා, මෙතන ඉන්න අනිත් අය පුරුදු වෙලා තියෙන හැටියට නෙමෙයි මම මේ යුද්ධ කරන්න යන්නේ. හලලූයා. හැමෝම කරන විදිහට නෙමෙයි මම යුද්ධ කරන්න යන්නේ. මගේ යුද්ධ වෙනස්. මොකද මගේ දෙවියන් වහන්සේ වෙනස්. මගේ දෙවියන් වහන්සේ වෙනස්. ඒ අය අදහගෙන ඉන්නේ වෙනමම දෙවි කෙනෙක් වෙන්න ඕනේ. මක් නිසාද? ඒ අය විශ්වාසය තබලා තිබෙන්නේ ඒ අයගේ කඩුවේ. ඒ අය විශ්වාසය තබා තිබෙන්නේ ඒ අයගේ ඒ හමුදා ඇඳුමේ. ඒ අය විශ්වාසය තබා තිබෙන්නේ ඒ අයගේ දුන්නේ, ඒ අයගේ ඊතලේ. නමුත් මගේ විශ්වාසය, මගේ ඇදහිල්ල තිබෙන්නේ මගේ දෙවියන් වහන්සේ තුලයි. හලලූයා. ඒ නිසා මම ඉදිරියට යන්නේ මගේ දෙවියන් වහන්සේ එක්කයි. මම ආව දෙවියන් වහන්සේ පුරුදු කළ හැටියටයි. ඒ නිසා මගේ සහෝදරයා, මගේ සහෝදරිය, අද දවසේ යකා ලොකු වුණාට යකා ඔය කියන තරම් කළුත් නැහැ, ලොකුත් නැහැ. හලලූයා. ගොලායත් කෑ ගහන්න නැති. නමුත් දාවිත් කඩුවක් තියෙන්න ඇතුළතේ. නමුත් දාවිත් තිබුණා වූ ඒ කැටපෝලය දාවිත් සෑහුණා එදා ගොලායත් පරාජය කරන්න. 50 වෙනි පදයේ මෙසේ දාවිත් ගල්පටියෙන්ද ගලෙන්ද පිලස්තියාගේ ජයගෙන ඔහුට පහර දී ඔහු මැරුවේය. නමුත් දාවිත්ගේ අතේ කඩුවක් තිබුණේ නැත. කඩුවක් තිබුණේ නැත. හලලූයා. කඩුවක් නැතුව මොන මිනිස්සයාද යුද්ධයට යන්නේ? ඔහුට කඩුවක් තිබුණේ නැහැ. ඔහු දන්න දෙයින් ඔහු යුද්ධ කළා. ඔහුට පුරුදු ලෙසින් ඔහු යුද්ධ කළා. මගේ සහෝදරයා, සහෝදරිය, අද දවසේ ඔබේ ජීවිතේ බොහෝ සාර්ථකයි කියා ගන්න, ජයගත්තයි කියා ගන්න ගොඩාක් අය ඔබේ ජීවිතය ඔබ දැකලා ඇති. ඒ අයගේ ජයග්‍රහණය දිහා බලලා, ඒ අයගේ සාර්ථකත්වය දිහා බලලා, ඒ අය කරලා තියෙන විදිහට, ඒ අය ඒ යුද්ධ ජයගත්ත විදිහට ඔබ ඔබේ යුද්ධේ ජය ගන්න හිතන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබව මාව වෙනස් පාරක අරගෙන ඇවිත් තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට මට ඔබ මාව පුරුදු කරමින් සිටින්නේ වෙනස් මාර්ගයකින්. ඒ අයට කඩුව පුරුදු වුණාට ඔබට කඩුව පුරුදු වෙන්නේ නැති වෙයි. ඒ අයට දුන්න පුරුදු වුණාට ඔබට දුන්න පුරුදු නැති වෙති. නමුත් ඔබට කැටපෝලේ දැක්කම මිනිස්සු තයා අඹ කඩන්න ආවාද කියලා. නමුත් එදා ඒ අඹ කඩපු, හලලූයා,
ඒ කැටපෝලෙන් එදා ගොලායත්ව දාවිත් පරාජය කළා. මුළු සෙනගම දාවිත්ව ප්‍රශංසා කළා. හලෙලූයා. එනිසා මගේ සහෝදරය සහෝදරිය, අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන වචනය මෙයයි. ඔබට පුරුදු දේ ඔබ කරන්න. ස්වාමීන් වහන්සේ ඔබව පුරුදු පුහුණු කර තිබෙන දෙය තුල ඔබ යන්න, ඔබ හඹා යන්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබව පුරුදු කරන්නේ, ඔබ පුහුණු කරන්නේ, හලෙලූයා, ඔබට විරුද්ධ වෙන ඒ ගොලායත්ව මරන්නයි. හලෙලූයා. කඩුවට බැරි වුණාට ඔබේ කැටපෝලයට පුළුවන්. ඔබ කඩු හරඹ දන්නේ නැතුණාට ඔබේ කැටපෝලෙන් ඔබට පුළුවන්. හලෙලූයා. ඔබට දුනු ශිල්ප දන්නේ නැතුණාට ඔබේ කැටපෝලෙන් ඔබට පුළුවන්. ඒ නිසා අනිත් අය කඩු ශිල්ප කරා කියලා, අනිත් අය දුනු ශිල්ප කරනවා කියා, අරයා කරන්නේ මේ විදිහටයි කියා, මෙයා කරන්නේ මේ විදිහටයි කියා, ඔබ ඒ දේවල් කොපි කරන්න යන්න එපා. ඒ දේම ඔබ කරන්න යන්න එපා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබව වෙනස් අමුතු පුද්ගලයෙක් ලෙස මවා තිබෙනවා. එලෙසම ඔබව වෙනස් විදිහකින් උන්වහන්සේ පුරුදු පුහුණු කරමින් රැගෙන යනවා. හලෙලූයා. රැගෙන විත් තිබෙනවා. ඒ ආකාරයෙන් ඔබේ සටන ඔබ ජය ගන්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේට කියන ස්වාමීනි මට එළදරව් කරන්න. අද දවසේ මගේ ජීවිතේ ගොලායත් ලවාගේ මහා ලොකු යක්ෂයා, හලෙලූයා, මහා ලොකුවට යක්ෂයා මට අභියෝග කරනු ඇති ස්වාමිනී. මම බොහෝසෙන් වැටිලා ඇති, මම බොහෝසෙන් පසුබට වෙලා ඇති. මට දන්නේ නැහැ. ඒ යක්ෂයා පරාජය කරන්න අවශ්‍ය කඩු හරඹ මම දන්නේ නැහැ. ඒ යක්ෂයා පරාජය කරන්න අවශ්‍ය දුනු ශිල්ප මම දන්නේ නැහැ. නමුත් ස්වාමිනී, ඔබ වහන්සේ යම් දෙයක් තුලින් මා පුරුදු පුහුණු කරමින් ඇවිත් තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. ඒ ආකාරයෙන් ඔබ වහන්සේ මේ මගේ ජීවිතේ මගේ ඉදිරියට එන්නා වූ හැම යෝධයෙක්මද, හැම අභියෝගයක්මද, හැම යක්ෂයෙක්මද ජයගන්ට, හැම බාධාවක්මද ජයගන්ට ඔබ වහන්සේගේ අනුග්‍රහයත් කරුණාවත් මඟ පෙන්වීමත් ඔබ වහන්සේ නිදහස් කරන සේක්වා. හලෙලූයා. නිදහස් කරන සේක්වා. උතුමාණන් ඔබ වහන්සේගේ අනුග්‍රහය අප කෙරෙහි මුළුමනින්ම වේවා. ශුද්ධාත්මනේ වහන්සේගේම ශක්තිය, ඒ ධෛර්ය බලය අප තුළ වහන්සේ නිදහස් කරන සේක්වා. ඉදිරියට යන්ට, නිර්භීතව ඉදිරියට ඕනෑම අභියෝගයක් ජය ගන්න අවශ්‍ය මුළුම ශක්තිය, ඒ ධෛර්යය, ඒ මුළුම ඇදහිල්ලේ ආත්මය ඔබ වහන්සේ අපි හැම කෙනෙක් මතම නිදහස් කරේවා. ස්වාමිනී මෙන්න අපි සූදානම්. ඔබ වෙනුවෙන් ඔබට නින්දා කරන, ඔබ වහන්සේගේ නම්ය අගෞරවයට පත් කරන යක්ෂයා පරාජය කරන්නට අපි සූදානම්. හලෙලූයා. උතුමාණෙනි, අද සබත් දවසේ ඔබ වහන්සේගේ ශුද්ධ දෑතර අපි බාර වෙනවා, යටත් වෙනවා, කැප වෙනවා. ඔබ වහන්සේගේම හස්තය අප කෙරෙහි වේවා. ඔබ වහන්සේගේ මුළුම ස්වර්ගික ආශිර්වාදය දෙන නිදහස් කරමින් අද ශුද්ධ සබත් දවස තවදුරටත් අලංකාර කොට, තවදුරටත් අප ඉදිරියටත් ඉහළටත් ඔබ වහන්සේගේ ආත්මික පන්නරය තුල යන්ට අවශ්‍ය පුරුදු පුහුණුව ඔබ වහන්සේ අපට නිදහස් කරන සේක්වා. ඔබ වහන්සේගේ පුහුණුව අපට සෑහේවා. ඔබ වහන්සේ අප වෙත නියම කරන්නා වූ, ඔබ වහන්සේ විසින් අප වෙත නියම කරන්නා වූ කුඩා හෝ ආයුධය අපට සෑහෙන සේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන්, ජේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. හොඳයි, ඔබ හැම කෙනෙක්ටම ජේසු පීඨයි පියාණන් ඔබ වහන්සේගේ කරුණාවත්, ජේසුනේ ඔබ වහන්සේගේ ප්‍රේමයත්, ශුද්ධාත්මනේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීමත් සදාකාලින් සදාකාලටම ඔබ සමග වේවා. ඔබ හැමෝටම ජේසු පීඨයි අලංකාර වූ සබත් දවසකට ආශිර්වාදය. ආමෙන්.